උදේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ තවත් එක ආර්ථික සංකල්පයක් ගැන. ඒ තමයි තේරීම. choice. හරිද? තේරීම choice. පුතර මම පුංචි මතක් කිරීමක් කරනවා මේ ප්‍රතිබලාපු දරුවෝ නේද? ඒ ප්‍රතිබලාපු සියලු දරුවන්ට අපි සුබ පැතුම් එකතු කරනවා ජීවිතේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා. හරිද? right. අලුතෙන් සම්බන්ධ වෙච්ච අයෙකුට අලුතෙන් සම්බන්ධ මෙච්චර වෙලා දවස් පන්ති ගිහපු නැති දරුවෙකුට හරිද අලුතෙන්ම ආර්ථික විද්‍යාව පන්තියට සම්බන්ධ වෙන්න ඉන්න දරුවෙකුට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි මෙතෙක් උගන්වපු ටික YouTube එකට දාලා තියෙනවා. YouTube එකේ ටික බලලා නෝට් එක ලියාගෙන මේ පන්තියට සෙට් වෙලා යන්න පුළුවන්. YouTube එක බලලා නෝට් එක ලියාගෙන මේ පන්තියට සෙට් වෙලා ඉස්සරහට යන්න පුළුවන්. ඒ පළවෙනි විකල්පය. දෙවෙනි විකල්පය තමයි අද දවසේ මම කියනවා පුතාට දෙවෙනි කණ්ඩායම පටන් ගන්න දවස. ඒකට සෙට් වෙලා යන්න පුළුවන්. ඔබ යාළුවෝ පොඩ්ඩක් දැනුවත් කරලා සහයෝගය දෙන්න. හරිද? right. හොඳයි. අපි යමු. තේරීම choice. සාමාන්‍ය පුතේ අපි අපේ ජීවිතේ වැඩි හරියක්ම කරන්නේ තෝරන එක. අපේ ජීවිතේ අපි වැඩි හරියක්ම කරන්නේ තෝරන එක. බලන්නකො නැද්ද කියලා. ඉස්කෝලේට යන්න ගිහලා ඉස්කෝලයක් තේරුවා. නේද? පන්ති තෝරන. වෙළඳ පොළට ඇඳුමක් ගන්න ගිහිල්ලා පාට, හැඩය, නේද? විලාසිතාව තෝරන. දැන් මේ දවස්වල පුතා තෝරමින් ඉන්න මොනවද? පන්ති. උසස් පෙළට මම යා යුතු පන්ති මොනවද? තෝරන. තව විවාහ වෙන්න ගියාම ස්වාමි පුරුෂයෙක් බිරිඳක් තෝරන. ගෙදරින් ගෙනත් දෙනවා මෙන්න මෙයා ඉන්නෝ. පුතා කියනවා මෙන්න මෙයා තමයි හොඳ කියලා එක්කෙනෙක් තෝරගන්න. නේද? උසස් පෙළට ඇවිල්ලා math science bio math tech commerce art ඕවා අතරින් එකක් තෝරන. අපි පුතේ අපේ ජීවිත කාලේ වැඩිපුරම කරන්න වෙන්න මේ තේරීම. අද ඒ තේරීම ගැන අපි ආර්ථික විද්‍යාත්මකව සාකච්ඡා කිරීමකුයි සිදු කරන්නේ. මේ බලන්න පුතේ හොඳට. මෙන්න තියෙනවා හිග සම්පත්. මොන සම්පත්ද? හිග සම්පත්. මෙන්න තියෙනවා පුතේ මොන සම්පතක්ද? හිග සම්පත. අපි නිකන් උදාහරණයක් ගමු. ඉඩම් අක්කර එක. ඉඩම් අක්කර එක. හරිද? ඉඩම් අක්කර එක. මොන සම්පතක්ද පුතේ? හිග සම්පතක්. ඊටාම සීමිත හිග සම්පතක් ඉඩම් අක්කර එකක්. පුතේ මේ හිග සම්පතෙන් මෙන්න තියෙනවා මොනවද? විකල්ප ප්‍රයෝජන. මොනවද පුතේ මේ තියෙන්නේ? විකල්ප ප්‍රයෝජන. මොනවද මේ විකල්ප ප්‍රයෝජන? මොනවද? තේ වගාව. තේ වගාව. රබර් වගාව. තේ වගාව, රබර් වගාව, කුරුඳු වගාව. ගොවිපලක්. ගොවිපලක් ආරම්භ කිරීම. තව කර්මාන්ත ශාලාවක් ඉදි කිරීම. කර්මාන්ත ශාලාවක් ඉදි කිරීම. එනම් පුතේ බලන්න හොඳට මෙන්න හිග සම්පතට මොනවද තියෙන්නේ? විකල්ප ප්‍රයෝජන තියෙනවා. හිග සම්පතට මොනවද තියෙන්නේ පුතේ? විකල්ප ප්‍රයෝජන තියෙනවා. දැන් පුතේ මේ හැම ප්‍රයෝජනයක්ම ඉටු කිරීමේ හැකියාවක් නැහැ.
මේ හැම ප්‍රයෝජනයක්ම ඉටු කිරීමේ හැකියාවක් නැහැ. ඔක්කොම කරන්න බෑ. සම්පත හිගයි. දැන් අපිට පුතේ මේවා අතරින් එක ප්‍රයෝජනයක් මොකද කරන්න වෙන්නේ පුතේ? තෝරා ගන්න සිද්ධ වෙනවා. අන්න ඒකට කියනවා නමක් පුතේ මොකද්ද කියන නම? තේරීම. ඒකට නමක් කියනවා පුතේ මොකද්ද නම? තේරීම. ඒකට නමක් කියනවා මොකද්ද පුතේ කියන නම? තේරීම. එහෙනම් මොකද්ද කිව්වේ පුතේ? හිග සම්පතකට හරිද? විකල්ප තියෙන වෙලාවක හිග සම්පතකට විකල්ප තියෙන වෙලාවක ඒ ඔක්කොම ප්‍රයෝජන ඉෂ්ට කරන්න බෑ. ඇයි? සම්පත හිගයි. මේ විකල්ප අතරින් එකක් පුතේ තෝරගන්න සිද්ධ වෙනවා. විකල්ප අතරින් එකක් තෝරගන්න සිද්ධ වෙනවා. අන්න ඒකට කියනවා අද අපේ මාතෘකාව තේරීම choice. අන්න ඒකට අපි කියනවා පුතේ අද දවසේ අපේ මාතෘකාව මොකක්ද? තේරීම choice. එහෙනම් මම මෙන්න මෙහෙම කියනවා. හිග සම්පතකට විකල්ප ප්‍රයෝජන තියෙන වෙලාවක හිග සම්පතකට විකල්ප ප්‍රයෝජන තියෙන වෙලාවක ඒ සියලු ප්‍රයෝජන ඉෂ්ට කිරීමේ හැකියාවක් නැහැ. ඇයි හැකියාවක් නැත්තේ පුතේ? සම්පත හිගයි. සම්පත හිගයි. ඒතර මේ විකල්ප අතරින් එකක් පුතේ අපිට තෝරගන්න සිද්ධ වෙනවා. අන්න ඒකට කියනවා පුතේ නමක් මොකද්ද කියන්නේ? තේරීම. තේරීම. තව උදාහරණයක් මෙන්න කියනවා පුතේ ගොඩනැගිල්ල. තවත් හිග සම්පතක්. මෙන්න තියෙනවා ගොඩනැගිල්ල. තවත් හිග සම්පතක්. පාරක් අයිනක ගහපු ලස්සන ගොඩනැගිල්ලක් තියෙනවා. හිග සම්පතක්. දැන් මේ ගොඩනැගිල්ලේ පුතේ මෙන්න විකල්ප. මෙන්න විකල්ප ප්‍රයෝජන. විකල්ප ප්‍රයෝජන. මොකද්ද පුතේ විකල්ප ප්‍රයෝජන කිව්වේ? විවිධ ප්‍රයෝජන. මොනවද පුතේ? මෙන්න විකල්ප ප්‍රයෝජන. පළවෙනි එක හෝටලයක් දාන්න පුළුවන්. සිල්ලර කඩයක් දාන්න පුළුවන්. සිල්ලර කඩයක් දාන්න පුළුවන්. පොත් කඩයක් දාන්න පුළුවන්. සිල්ලර කඩයක් දාන්න පුළුවන්, පොත් කඩයක් දාන්න පුළුවන්. පන්තියක් දාන්න පුළුවන්. හැබැයි පුතේ මේ ඔක්කොම එක සැරේ කිරීමේ හැකියාවක් නැහැ. ඒ පුතේ ඔක්කොම එක සැරේ කරන්න බැරි. මේ සම්පත හිගයි. ඇයි ඔක්කොම එක සැරේ කරන්න බැරි? මේ සම්පත හිගයි. අන්න මේවා අතරින් එකක් පුතේ මොකද්ද කරන්නේ? තෝරගන්න සිද්ධ වෙනවා. මේවා අතරින් එකක් තෝරගන්න සිද්ධ වෙනවා. අන්න එහෙනම් අපි කියනවා පුතේ මෙන්න මේ. හිග සම්පතකට ටිකක් තියෙන සම්පතකට විකල්ප ප්‍රයෝජන තියෙන අවස්ථාවක. ටිකක් තියෙන සම්පතකට විකල්ප ප්‍රයෝජන තියෙන අවස්ථාවක. හරිද? හිග සම්පතකට විකල්ප ප්‍රයෝජන තියෙන අවස්ථාවක. ඒ ප්‍රයෝජන ඔක්කොම ඉෂ්ට කිරීමේ හැකියාවක් නැහැ. ඒවා අතරින් එක් ප්‍රයෝජනයක් තෝරා ගන්න සිද්ධ වෙනවා. ඒවා අතරින් එක් ප්‍රයෝජනයක් තෝරා ගන්න සිද්ධ වෙනවා. අන්න ඒකට කියනවා පුතේ නමක් තේරීම. මොකද්ද කියන්නේ? තේරීම. හරිද? right. අපි පටන් ගමු පුතේ සටහන ලියන්න. ලියමු පුතේ. තේරීම යනු
තේරීම යනු තේරීම යනු තේරීම යනු කෙසියම් දෙන ලද අවස්ථාවක තේරීම යනු කෙසියම් දෙන ලද අවස්ථාවක තේරීම යනු කෙසියම් දෙන ලද අවස්ථාවක තේරීම යනු කිසියම් දෙන ලද අවස්ථාවක තේරීම යනු කිසියම් දෙන ලද අවස්ථාවක රතු පෑන අතර ගන්න පුතේ රතු පෑන අතර ගන්න සමාජයක් සතු සම්පත් සම්භාරය සමාජයක් සතු සම්පත් සම්භාරය සමාජයක් සතු සම්පත් සම්භාරය හිගවීම හා සමාජයක් සතු සම්පත් සම්භාරය හිගවීම හා සමාජයක් සතු සම්පත් සම්භාරය හිගවීම හා ඒවායේ විකල්ප භාවිත පැවතීම නිසා 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 විකල්ප භාවිත පැවතීම නිසා සාමාන්‍ය පෑන එම හිග සම්පත් යොදා එම හිග සම්පත් යොදා එම හිග සම්පත් යොදා එම හිග සම්පත් යොදා කවර උවමනා එම හිග සම්පත් යොදා කවර උවමනා සපුරා ගන්නේද යන්න එම සම්පත් යොදා කවර උවමනා සපුරා ගන්නේද යන්න කවර උවමනා සපුරා ගන්නේද යන්න තීරණය කිරීමයි එම සම්පත් යොදා කවර උවමනා සපුරා ගන්නේද යන්න තීරණය කිරීමයි මාතෘකාව ලිව්වා තේරීම නිර්වචනය අපි ලිව්වේ එච්චරයි කරේ හරිද රයිට් මම ආයෙ කියනවා පුතේ තේරීම යනු කෙසියම් දෙන ලද අවස්ථාවක සමාජයක් සතු සම්පත් සම්භාරය හිගවීම හා ඒවායේ විකල්ප භාවිත පැවතීම නිසා හිගවීම හා ඒවායේ විකල්ප භාවිත පැවතීම නිසා එම හිග සම්පත් යොදා කවර අවශ්‍ය උවමනා සපුරා ගන්නේද යන්න තීරණය කිරීමයි. ආයි බලන්න පුතේ වචනයක්වත් අඩු වෙලාද කියලා. තේරීම යනු කිසියම් දෙන ලද අවස්ථාවක සමාජයක් සතු සම්පත් සම්භාරය හිගවීම හා
ඒවායේ විකල්ප භාවිත පැවතීම නිසා එම හිග සම්පත් යොදා කවර උවමනා සපුරා ගන්නේද යන්න තීරණය කිරීමයි. කවර උවමනා සපුරා ගන්නේද යන්න තීරණය කිරීමයි. මේ බලන්න හොඳට. කවර උවමනා සපුරා ගන්නේද යන්න තීරණය කිරීමයි. හරිද? කවර උවමනා සපුරා ගන්නේද යන්න තීරණය කිරීමයි. මේ බලන්න හොඳට. කවර උවමනා සපුරා ගන්නේද යන්න තීරණය කිරීමයි. මෙන්න. මොකක්ද එනම් තේරීම කියන්නේ? හිග සම්පතකට ටිකක් තියෙන සම්පතකට විකල්ප ප්‍රයෝජන තියෙන වෙලාව. හරිද? ඒ ප්‍රයෝජන අතරින් මොන ප්‍රයෝජනයද ගන්නෙ කියන එක තීරණය කරන්න වෙනවා. අන්න ඒකට කියන ප්‍රශ්නේ කියන ඔබට මොකක්ද? තේරීම. එහෙනම් කොහොමද කියන්නේ? හිග සම්පතකට විකල්ප ප්‍රයෝජන පවතින විට. හරිද? ඒ ප්‍රයෝජන අතරින් මොන ප්‍රයෝජනයද ඉෂ්ට කරගන්නේ කියලා තීරණය කරන එකට කියනවා පුතේ නම මොකද්ද කියන්නේ? තේරීම. මොකද්ද කියන්නේ? තේරීම. උදාහරණයක් අපි ගත්තා. ඉඩම්මක් කරේක එක සම්පතක්. මෙන්න විකල්ප. තේ වගාව, රබර් වගාව, කුරුදු වගාව, ගොවිපළ මේ ඔක්කොම ටික කරන්න බෑ. මේවා අතරින් එකක් තෝරගත්තා තේරීම කළා. තේ වගාව. මෙන්න ගොඩනැගිල්ල, හෝටලය, සිල්ලර කඩය, පොත් කඩය, පන්තිය විකල්ප ප්‍රයෝජන ඔක්කොම කරන්න බෑ සම්පත හිගයි. අපි හෝටලය කියන එක තෝරගත්තා. හරිද? right. එහෙනම් පුතේ තේරීම කියන්නේ ඔන්න ඕක. හිග සම්පතකට විකල්ප ප්‍රයෝජන තියෙන වෙලාවක ඒ විකල්ප ප්‍රයෝජන අතරින් මොන ප්‍රයෝජනයද තෝරගන්නේ කියන එක තීරණය කිරීම. හරිද? right. මම අහන පුතාගෙන් ප්‍රශ්නයක්. තේරීමක් ඇති වෙන්නේ තේරීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ තෝරා ගැනීමක් කරන්න වෙන්නේ පුතේ හේතු දෙකක් නිසා. තෝරා ගැනීමක් තේරීමක් කරන්න වෙන්නේ පුතේ හේතු දෙකක් නිසා. තෝරා ගැනීමක් තේරීමක් කරන්න වෙන්නේ පුතේ හේතු දෙකක් නිසා. මොකක්ද පුතේ හේතු දෙක? එක සම්පත හිගවීම. දෙක විකල්ප ප්‍රයෝජන පැවතීම. එහෙනම් තෝරා ගැනීමක් කරන්න වෙන හේතු දෙකක් තියෙන මොකද්ද පුතේ හේතු දෙක? සම්පත හිගවීම. හිතන්නකෝ මෙහෙම අපිට ඕන තරම් ඉඩම් තියෙනවා. අපිට ඕන තරම් ඉඩම් තියෙනවා. අපිට ඕන තරම් ඉඩම් තිබුණා නම් පුතේ අපි තේ වගා කළා, රබර් වගාව, කුරුඳු වගාව, ගොවිපළ ඔය ඔක්කොම දේවල් කරනවා. හැබැයි අපිට ඔක්කොම දේවල් කරන්න බෑ. ඇයි? ඒ අතරින් එකක් තෝරගන්න වෙනවා. ඇයි පුතේ තෝරගන්න වෙන්නේ? සම්පත හිගයි. එහෙනම් තෝරගන්න උනේ සම්පත හිග නිසා. සම්පත් ඕන තරම් තිබුණා නම් තෝරන්නේ නැහැ පුතේ. මේ ඔක්කොම දේවල් කරනවා. එහෙනම් තෝරා ගැනීමක් කරන්න වෙච්ච පළවෙනි හේතුව පුතේ සම්පත මොකක් වීමද? හිගවීම. සම්පත් හිගවීම. දෙවෙනි එක තමයි පුතේ සම්පතට මොනව පැවතීමද? විකල්ප ප්‍රයෝජන පැවතීම. දැන් මේ ගොවියට තෝරා ගැනීමක් කරන්න වෙනවා. මොකක්ද තෝරා ගැනීම? තේද, රබර්ද, කුරුඳුද, ගොවිපළද නේද? තෝරගන්න ඕන. තේද, රබර්ද, කුරුඳුද, පොල්ද කියලා තෝරගන්න ඕන. ඇයි? තෝරා ගැනීමක් කරන්න වෙන්නේ විකල්ප තියෙන කෙනාට විතරයි. හිතන්න මෙහෙම. වෙන කුඹුර ඉඩමක් තියෙනවා. කුඹුරක් තියෙනවා. හොඳටම එරෙන නේද? මඩ සහිත කුඹුරක්. දැන් මෙයාට පුතේ තියෙන එකම විකල්පය වී වගාව. මේක වෙන කිසිම දෙයක් හිටවන්න බෑ. හැලක්.
මං අහනවා පුතාගෙන් මෙයාට තේරීමේ ප්‍රශ්නයක් තියෙනවද? මෙයාට තේරීමේ ප්‍රශ්නයක් නැහැ. තියෙන එකයි. තියෙන එකයි. එහෙනම් මතක තියාගන්න පුතේ තේරීමේ ප්‍රශ්නයක් තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ කාටද පුතේ? විකල්ප තියනම් විතරයි. තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ මොකක් නම් පුතේ? විකල්ප තියනම් විතරයි. විකල්ප තියනම් විතරයි. එහෙනම් පුතේ අපි කියනවා මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? තෝරා ගැනීමේ ප්‍රශ්නයක් හටගන්න ඇති වෙන්න හේතු දෙකයි. මොකද්ද පුතේ? සම්පත හිගවීම සහ විකල්ප ප්‍රයෝජන පැවතීම. මොකද්ද හේතු දෙක පුතේ? සම්පත හිගවීම සහ විකල්ප ප්‍රයෝජන පැවතීම. හරිද පුතේ? right. හොඳ හුස්මක් ගන්න. සම්පත හිගවීම සහ විකල්ප ප්‍රයෝජන පැවතීම කියන හේතු දෙක. හරිද? right. ලියන්න යටින් මේ අනුව තේරීම ලිව නේද? මේ අනුව තේරීම පිළිබඳ ප්‍රශ්නය පැනනගින්නේ හේතු දෙකක් නිසා. ලියන්න පුතේ. මේ අනුව ඒක ලිව නේද? මේ අනුව තේරීම පිළිබඳ ප්‍රශ්නය පැනනගින්නේ හේතු දෙකක් නිසාය. ලිව නේද පුතේ කැලේ? හරි ලියන්න යටින් මේ අනුව තේරීම පිළිබඳ ප්‍රශ්නය ලියන්න තේ මේ අනුව තේරීම පිළිබඳ ප්‍රශ්නය පැන නගිනුයේ මේ අනුව තේරීම පිළිබඳ ප්‍රශ්නය පැන නගිනුයේ හේතු දෙකක් නිසා වෙනි. තේරීම පිළිබඳ ප්‍රශ්නය පැන නගිනුයේ හේතු දෙකක් නිසා වෙනි. මේ අනුව තේරීම පිළිබඳ ප්‍රශ්නය පැන නගිනුයේ හේතු දෙකක් නිසා වෙනි. මේ අනුව තේරීම පිළිබඳ ප්‍රශ්නය පැන නගිනුයේ හේතු දෙකක් නිසා වෙනි. හරි. මොකද්ද පුතේ හේතු දෙක? හේතු දෙක තමයි මෙන්න එක සම්පත් හිගකමකින් යුක්ත වීම. දෙක සම්පත් වලට විකල්ප ප්‍රයෝජන පැවතීම. මොකද්ද පුතේ එන හේතු දෙක? එක සම්පත් හිගවීම, දෙක සම්පත් වලට විකල්ප ප්‍රයෝජන පැවතීම. ලියන්න අංක 1. සම්පත් හිගකමකින් යුක්ත වීම. එක ලියන්න. සම්පත් හිගකමකින් යුක්ත වීම. එක සම්පත් හිගකමකින් යුක්ත වීම. සම්පත් හිගකමකින් යුක්ත වීම. සම්පත් හිගකමකින් යුක්ත වීම. දෙක ලියන්න පුතේ. දෙවෙනි ලියන්න. සම්පත් වලට විකල්ප ප්‍රයෝජන පැවතීම. සම්පත් වලට විකල්ප ප්‍රයෝජන පැවතීම. එනම් පුතේ තේරීම පිළිබඳ ප්‍රශ්නය හටගන්නේ හේතු දෙකක් නිසා. තෝරා ගැනීමක් කරන්න වෙන්නේ හේතු දෙකක් තියෙන වෙලාවට. මොකද්ද හේතු දෙක පුතේ? සම්පත් හිගකම, සම්පත් හිගවීම, සම්පත් වලට විකල්ප ප්‍රයෝජන පැවතීම. මොකද්ද පුතේ හේතු දෙක? සම්පත් හිගවීම සහ ඒවාට විකල්ප ප්‍රයෝජන පැවතීම. එහෙනම් කියමු ලස්සන මොකද්ද හේතු දෙක? සම්පත් හිගකම සහ ඒවාට විකල්ප ප්‍රයෝජන පැවතීම. සම්පත් හිගවීම, විකල්ප ප්‍රයෝජන පැවතීම. හරිද පුතේ? හොඳයි. හොඳ හුස්මක් ගන්න.
හරි. සම්පත්තිකකම සහ ඒවාට විකල්ප ප්‍රයෝජන පැවතීම. ඔන්න පුතේ හේතු දෙක. දැන් අපි ඕක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා කරන්න යනවා. සරලව අපි ඔන්න පැහැදිලි කරමු. දැන් පුතේ ඕක ටිකක් සංකල්පයේ බැරෑරුම් කරලා සාකච්ඡා කරන්න යනවා. සංකල්පයේ බැරෑරුම් කරලා සාකච්ඡා කරන්න යනවා. හරිද? රයිට්. තේරීමේ ප්‍රශ්නේ දැන් ටිකක් සංකීර්ණ ලෙස අරන් අපි සාකච්ඡා කරන්න යනවා. තෝරාගෙන නේ? රයිට්. මේ බලන්න පුතේ කතාව. පුතේ ආර්ථිකයක් ඇතුලේ ප්‍රධාන තේරීම් ටිකක් කරන්න සිද්ධ වෙනවා. ආර්ථිකයක් ඇතුළෙත් මගේ පුතේ ප්‍රධාන තේරීම් ටිකක් කරන්න සිද්ධ වෙනවා. මොකද්ද පුතේ මේ ප්‍රධාන තේරීම් ටික? මෙන්න මේ බලන්න පුතේ. මෙන්න තියෙනවා මොකද්ද පුතේ? උවමන. අසීමිත උවමන. අසීමිත උවමන. මෙන්න තියෙනවා පුතේ සීමිත සම්පත්. මේ මොනවද? සීමිත සම්පත්. මොකද කියන්නේ? අසීමිත උවමනා. මේ මොකක්ද? සීමිත සම්පත්. අසීමිත උවමනා. මේ මොනවද? සීමිත සම්පත්. අසීමිත උවමනා සීමිත සම්පත්. පුතේ දැන් මෙතනත් පැන නගිනවා තෝරා ගැනීමේ ප්‍රශ්න ටික. මොකද්ද බලන්න පුතේ උදේ? මෙතනත් තෝරා ගැනීම ටිකක් මතුවෙනවා. දැන් අපි ඒක සංකීර්ණව ඉගෙන ගමු. පුතේ සම්පත් සීමිතයි. මෙන්න මේ සම්පත්ඩින්ගෙන් පුතේ මෙන්න ඉෂ්ට කරන්න තියෙන උවමනාවන් තොගේ. මෙන්න හදන්න තියෙන භාණ්ඩ ටික ප්‍රමාණය. නේ? තර මෙන්න උවමන ලක්ෂයක් උවමනයි භාණ්ඩ. භාණ්ඩ වර්ග ලක්ෂයක් හදන්න. හැබැයි සම්පත් තියෙන්නේ මෙච්චරයි. සම්පත් තියෙන්නේ 5000ක් හදන්න විතරයි. ඔන්න තත්ත්වය. උවමනා තියෙන ලක්ෂයක් නේ. උවමනා ලක්ෂයක් තියෙනවා. හැබැයි සම්පත් තියෙන්නේ පුතේ 5000ක් හදන්න විතරයි. සම්පත් තියෙන්නේ භාණ්ඩ 5000ක් හදන්න විතරයි. අන්න දැන් පුතේ මතුවෙනෝ ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? මේ සම්පත්ඩින්ගෙන් ඔක්කොම උවමනාවන් ටික තෘප්තිමත් කරන්න භාණ්ඩ හදන්න. මේ සම්පත්ඩින්ගෙන් ඔක්කොම උවමනාවන් තෘප්තිමත් කරන්න භාණ්ඩ හැදීමේ හැකියාවක් නැහැ. අන්න මතුවෙනෝ පුතේ පළවෙනි ප්‍රශ්නය. තේරි මොකක්ද? කුමක් කොතරම් නිපදවනවා? මොකක්ද මේ පළවෙනි ප්‍රශ්නේ? පළවෙනියට තෝරගන්න වෙනවා මොකක්ද? කුමක් කොතරම් නිපදවනවා? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මෙන්න උවමනා කන්ද. මෙන්න සම්පත් තියෙන ටික. මේ උවමනා ඔක්කොම ඉෂ්ට කරන්න සම්පත් ප්‍රමාණවත් නැහැ. දැන් මොකෝ වෙන්නේ පුතේ? දැන් මොකෝ වෙන්නේ? අන්න වෙන සිද්ධිය. දැන් තීරණය කරන්න වෙනවා. තෝරගන්න වෙනවා. මොකක්ද? මේ සම්පත්ඩිංග පාවිච්චි කරලා මේ උවමනාවන් අතරින් මොන උවමනාද තෘප්තිමත් කරන්න නිපදවන්න තෝරගන්න. එක පැත්තකින් ප්‍රශ්නයක් අනිත් පැත්තේ තෝරා ගැනීම. ඒක සාමාන්‍යව තියෙන්නේ. දැන් පුතාට කියන්නකෝ මෙහෙම. උසස් පෙළ. එක පැත්තකින් ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? මොන විෂයද කරන්නේ? මැත්ස්ද, සයන්ස්ද, ටෙක්ද, කොමර්ස්ද, ආර්ට්ද?
අනිත් පැත්තෙන් තෝරා ගැනීම. එක පැත්තකින් ප්‍රශ්නයක් අනිත් පැත්තෙන් තෝරා ගැනීම. මම නම් ඔබට කවදාවත් කොමර්ස් කරන්න මම මගේ විෂය කරන්න මේ කොමර්ස් කරන්න ආර්ට් කරන්න වශයෙන් උපදෙස් දෙන්නේ. එහෙම උපදෙස් දෙනවා නම් මම උපදෙස් දෙන්නේ මගේ පෞද්ගලික පටු අරමුණු වලට. පුතේ විෂයන් තෝරගනිද්දී තමන්ගේ දක්ෂතාව සැලකිල්ලට අරගෙන තමන්ගේ කැමැත්ත ආසාව අරගෙන තෝරගන්න. මොකද ඔය තෝරගන්න උපදෙස් දෙන කවුරුත් නෙවෙයි පුතේ පාඩම් කරන්නේ. පුතා කැමති පුතා ආස කරන ශේෂ්ත්‍රයෙන් උසස් පෙළ කරන්න ආස කරන විෂයන් තෝරගන්න. මොකද එහෙම තෝරගත්තම පුතේ ඒවා ආසාවෙන් කරනෝද ළමයි ඉස්සරහට යනවා. ඒ නිසා කාගවත් බල කිරීමට කාගවත් උපදෙස් වලට අනුව තෝරගන්න යන්න එපා. විශේෂයෙන් ටියුෂන් ගුරුවරුන්ගෙන් නම් උපදෙස් ගන්න එපා. ඔය යෝධය උපදෙස් දෙන්නේ තමන්ගේ විෂය කරපාන් කියලා. ඇයි? තමන්ගේ පටු අරමුණට. පැහැදිලිද? සා ටියුෂන් කාර්යයන්ගෙන් නම් උපදෙස් ගන්න හරි පරිස්සමෙන්. ඇයි? ඒ යෝධය උපදෙස් දෙන්නේ තමන්ගේ විෂය කරපාන් කියලා. ඇයි? තමන්ගේ පෞද්ගලික වාසිය. සා හරි පරිස්සමෙන් හොඳ මිනිස්සුන්ගෙන් උපදෙස් අරන් ඔබේ දක්ෂතාව බලලා පුතේ අනාගතයට විෂය ක්ෂේත්‍ර තෝරා ගන්න. පුතේ බලන්න හොඳට. මම තව නිකන් මේ උදාහරණයක් ගන්නම නෑ කැත විදිය උදාහරණයක්. ඔන්න ඉන්නවා සමන්. ඔන්න ඉන්නවා සමන්. හරිද? සමන් ඉන්නවා. මෙන්න සමන්ට පුතේ බිරිඳ ලියලා දෙනවා බඩු බිලක් වෙන්නේ. ඔන්න බඩු බිල. සමන්ට විතරක් නෙවෙයි ඔබටත් විවාහ වෙච්ච දවසක බිරිඳ බඩු බිලක් ලියලා දෙනවා ඒ වගේ. පතරංග ජාතකයේ වගේ බඩු බිලක් ලියලා දෙනවා. පඩි දවසට ලියලා දෙන්නේ හොඳේ. සමන් පඩිය අරගෙන බලනකොට පඩියේ තියෙන රුපියල් 20000. මේ ඔක්කොම ටික ගන්න බෑ. පඩියේ තියෙන රුපියල් 20000යි ඔක්කොම ටික ගන්න බෑ. හරි ප්‍රශ්නේ. අන්න දැන් පුතේ සමන් මහපාර වැද ඉඳන් නැත්නම් කුඩ්සිටියට යන දොර ළඟ ඉඳන් තෝරන මෙන්න බිරිඳ දුන්නු බඩු බිල. මෙන්න පුතේ සමන්ගේ අතේ තියෙන වැටුප. සමන්ගේ අතේ තියෙන වැටුප. දැන් ඔක්කොම දේවල් කරන්න පුළුවන්ද? ඔක්කොම දේවල් කරන්න බෑ. දැන් සමන්ට පුතේ එක පැත්තකින් ප්‍රශ්නයක්. මොනවද ගන්න? අනිත් පැත්තෙන් සමන්ට මේ උවමනාවන් අතරින් ටිකක් මොකද කරන්න වෙන්නේ? තෝරා ගන්න සිද්ධ වෙනවා. තේරීමක් කරන්න වෙනවා. හොඳට බලන්න. එක පැත්තකින් දැන් සමන්ට ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? මොනවද ගන්න? මොනවද ගන්න? අනිත් පැත්තෙන් සමන්ට තෝරා ගැනීම. තේරීමක් කරන්න වෙනවා. පැහැදිලිද? තේරීමක් කරන්න වෙනවා. දැන් ඉන්නවා තව පුද්ගලෙක්. අමර. මෙයාට ඉන්න ගෑනු ළමයි දෙන්නේ. එක්කෙනෙක් ඔමරි අනිත් එක්කෙනා චමරි. ඔමරි චමරි ඉන්නේ. දැන් ප්‍රේම කර කර ආව ප්‍රශ්නයක් නෑ. දැන් විවාහ වෙන්න ඕන. දැන් විවාහ වෙන්න දෙන්නගෙන් කෙනෙක් තෝරගන්න. දැන් එක පැත්තකින් අමල්ට ප්‍රශ්නයක්. මොන එක්කෙනාද තෝරගන්නේ? ප්‍රශ්නයක්. අනිත් පැත්තේ මේ දෙකෙන් එකක් තෝරගන්න සිද්ධ වෙනවා. එහෙනම් පුතේ මේ බලන්න. බලන්න හොඳට. එක පැත්තකින් ප්‍රශ්නයක් අනිත් පැත්තෙන් තෝරා ගැනීම. බලන්න හොඳට. සම්පත් සීමිතයි භාණ්ඩ 5000යි හදන්න පුළුවන්. උවමනා අසීමිතයි. මේ උවමනා ඔක්කොම ඉෂ්ට කිරීමේ හැකියාවක් නැහැ. දැන් එක පැත්තකින් ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් තෝරා ගැනීමක් කරන්න වෙනවා. මේ උවමනාවන් ලිස්ට් එකේ මොනවද ඉෂ්ට කරන්නේ? මේ බලන්න මෙතනන්නේ සරල සමන්ගේ බිරිඳගේ බඩු බිල මේ තියෙන්නේ. සමන්ගේ බිරිඳ නෙවෙයි තමුන්ගේ බිරිඳ දවසක මේ වගේ බඩු බිලක් කියලා දෙනවා. එදාට ඔක්කොම අරගෙන එන්න හොඳ රස්සාවක් කරන්න ඕනේ. ඊට පස්සේ සමන්ට දැන් ප්‍රශ්නයක්. රුපියල් 20000 යතේ තියෙන්නේ. ඔක්කොම ගන්න බෑ. අන්න දැන් සමන්ට ප්‍රශ්නයක් මොනවද ගෙනියන්නේ?
දැන් සමන්ට පුතේ තෝරා ගැනීමක් කරන්න වෙනවා. මොකද්ද? එහෙනම් පුතේ බලන්න හොඳට. ඔන්න පළවෙනි තේරීම. මොකද්ද පුතේ පළවෙනි තේරීම? කුමක් කොතරම් නිපදවන වාද. එහෙනම් පළවෙනි තේරීම මොකද්ද පුතේ? කුමක් කොතරම් නිපදවන වාද. හරිද? right. දෙවණියට තෝරන්න වෙනවා මෙන්න මේක පුතේ. 2. කෙසේ නිපදවන වාද. ඔන්න තවත් තෝරා ගැනීමක් කරන්න ඕන. කෙසේ නිපදවන වාද. පුතේ භාණ්ඩයක් හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මිනිස්සු දාලා හදන්න පුළුවන්. එකක් තමයි පුතේ මිනිස්සු දාලා මිනිස් ශ්‍රමයෙන් හදන්න පුළුවන්. භාණ්ඩයක් හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද පුතේ ක්‍රම දෙක? එක තමයි මිනිස්සු දාලා මිනිස් ශ්‍රමයෙන් හදන්න පුළුවන්. මිනිස්සු දාලා මිනිස් ශ්‍රමයෙන් හදන්න පුළුවන්. අන්න මිනිස්සු දාලා හැදුවොත් ඒකට කියනවා පුතේ නම ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. භාණ්ඩයක් හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ මිනිස්සු දාලා හදන්න පුළුවන්. මිනිස්සු දාලා හැදුවොත් ඒකට කියනවා ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. මොකක්ද කියන්නේ පුතේ? ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. අනිත් එක තමයි පුතේ මැෂින් දාලා හදන්න පුළුවන්. මැෂින් යන්ත්‍ර දාලා හදන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර දාලා නිපදවන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර දාලා නිෂ්පාදනය කළොත් ඒකට කියනවා පුතේ නම ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. මොකද කියන්නේ ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. එහෙනම් බලන්න පුතේ හොඳට තවත් තෝරා ගැනීමක් කරන්න වෙනවා. භාණ්ඩේ හදන්න පුළුවන් ශිල්ප ක්‍රම දෙකයිමයි පුතේ. මොකද්ද ශිල්ප ක්‍රම දෙක? 1. ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. පළවෙනි එක මොකද්ද පුතේ? ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමයේදී කියන්නේ ශ්‍රමිකයෝ දාලා හදන හැටි. ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමයේදී හදන්නේ කවුරු දාලාද පුතේ? ශ්‍රමිකයෝ දාලා හදන්නේ. මිනිස්සු දාලා. අනිත් එක තමයි යන්ත්‍ර සූත්‍ර දාලා හදන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර දාලා හැදුවොත් ඒකට කියනවා නම ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. මැෂින් දාලා හදන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර දාලා හදන්න පුළුවන්. අන්න මැෂින් දාලා හැදුවොත් ප්‍රාග්ධන සූක්ෂම, ශ්‍රමිකයෝ දාලා හැදුවොත් ශ්‍රම සූක්ෂම. වැඩි හිතන්න ඕනේ නැහැ පුතේ. මෙහෙම හිතන්න. පුතාට ඔන්න ගෙදර කුඹුර වගා කරන්න කියලා දෙමව්පියෝ කිව්වා. ඔන්න ඉදියා පාඩම් කරෙත් නැහැ, විභාගෙ ලිව්වෙත් නැහැ. ගෙදරින් යන විභාගේ ෆේල්. දැන් ගෙදරින් කියනවා කුඹුර වැඩ කරපන්. කුඹුර වගා කරන්න. කුඹුර වැඩ කරපන්. දැන් පුතාට තියෙනවා ක්‍රම දෙක. කුඹුර වැඩ කරන්න පුළුවන් ක්‍රම දෙක තමයි පුතේ. මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුළුවන්. කුඹුර කොටන්න මිනිස්සු දාලා කොටන්න පුළුවන්. නැත්තම් ට්‍රැක්ටරයක් දාලා කොටන්න පුළුවන්. මිනිස්සු දාලා කුඹුර කෙටුවොත් ඒකට කියනවා ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. ට්‍රැක්ටරයක් දාලා කෙටුවොත් ඒකට කියනවා ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. ඕම් කතාව. මොකක්ද? දැන් පුතාට ක්‍රම දෙකක් තියෙනවා. විකල්ප දෙකක් තියෙනවා. දැන් පුතා දෙකෙන් එකක් අපේ මාතෘකාව තෝරන්න. දෙකෙන් එකක් තෝරන්න. මොකද්ද ක්‍රම දෙක? මිනිස්සු ගමේ ඉන්න මිනිස්සු ටිකක් දාලා කුඹුර කොටවන්න පුළුවන්. මිනිස්සු දාලා කුඹුර කෙටුවොත් ඒකට කියනවා ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. මිනිස්සු දාලා කුඹුර කෙටුවොත්. ඊට පස්සේ ට්‍රැක්ටර දාලා කුඹුර කෙටුවොත්
ප්‍රාග්ධන සූක්ෂම. දැන් පුතාට තෝර ගැනීමක් කරන්න වෙනවා. මොකද්ද පුතේ තෝර ගැනීම? දැන් එක පැත්තකින් ප්‍රශ්නයක් කොහොමද කුඹුර කොටන්නේ? අනිත් පැත්තෙන් ක්‍රම දෙකක් දෙන එකක් තෝරගන්න සිද්ධ වෙනවා. ට්‍රැක්ටරයද මිනිහද? අන්න පුතේ එහෙනම් දෙවනියට මතුවෙනෝ තේරීම. මොකද්ද තේරීම? ශ්‍රම සූක්ෂමෝද හදන්නේ ප්‍රාග්ධන සූක්ෂමෝද හදන්නේ. එහෙනම් දෙවනියට කරන්න වෙනෝ තෝරා ගැනීම. මොකද්ද පුතේ තෝරා ගැනීම? ශ්‍රම සූක්ෂමවද වැඩ කරන්නේ නිෂ්පාදනය කරන්නේ ප්‍රාග්ධන සූක්ෂමවද නිෂ්පාදනය කරන්නේ. ඔන්න දෙවෙනි එක. පැහැදිලිද? right. එහෙනම් පළවෙනි එක නිපදවන්න එකක් තෝරගන්න ඕන. දෙවෙනි එක නිපදවන ක්‍රමය තෝරගන්න ඕන. මොකද්ද නිපදවන ක්‍රමය? ප්‍රාග්ධන සූක්ෂමවද ශ්‍රම සූක්ෂමවද නිපදවන්න. අන්න දෙවෙනි එක මොකක්ද? ප්‍රාග්ධන සූක්ෂමවද ශ්‍රම සූක්ෂමවද නිපදවන්න. හොඳයි. දැන් අහන්නකො තුන්වෙනි ප්‍රශ්නේ තවත් තෝරා ගැනීමක් එක. ඒ තමයි මෙන්න මේක. තුන්වෙනි. කා සඳහා නිපදවන වාද. කා සඳහාද නිපදවනවා කා සඳහා නිපදවනවාද කියන්නේ මෙන්න මේකයි පුතේ. මොකක්ද අහන්න හොඳට. දැන් අපි සීමිත සම්පත් වලින් භාණ්ඩ 5000ක් හැදුවා. දැන් අපි සීමිත සම්පත් වලින් භාණ්ඩ 5000ක් හැදුවා. හදපු භාණ්ඩ 5000ක් අරගෙන වෙළඳපළට ගියා. අපි කියන භාණ්ඩ වුණ අය අත උස්සන් අත උස්සන් ඉන්නවා පුතේ කී දාහක්ද? ලක්ෂයක් අත උස්සන්. ඔන්න ප්‍රශ්නේ. අත උස්සන් ඉන්නෝ කීයක්ද? ලක්ෂයක්. හරි වැඩේ. දැන් ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ මොකක්ද? හදපු භාණ්ඩ 5000 හැමෝටම දෙන්න ප්‍රමාණවත් නේ. මට පුතේ භාණ්ඩය දෙන්න කීප දෙනෙක් තෝරගන්න. දෙන්න 5000ක් තෝරගන්න. මේ ලක්ෂ්‍ය අතරින් භාණ්ඩ දෙන්න 5000ක් මොකද කරන්න වෙන්නේ? තෝරගන්න වෙනවා. අන්න ඒකට කියනවා කා සඳහා නිපදවන වාද. අන්න ඒකට කියනවා පුතේ මොකද්ද? කා සඳහා නිපදවන වාද. කා සඳහා නිපදවන වාද. එහෙනම් මොකද්ද? භාණ්ඩ හැදුවේ 5000යි. හදපු භාණ්ඩ 5000ක් තරම් වෙළඳපළට ගියා. හදපු භාණ්ඩ 5000ක් තරම් වෙළඳපළට ගියා. කිව්වා අත උස්සන්න ඌමනායි. ඌමනායි ඉන්නවා කියද්ද ලක්ෂයක්. දැන් පුතාට තෝරා ගැනීම. එක පැත්තකින් තෝරා ගැනීම අනිත් පැත්තෙන් ප්‍රශ්නයක්. මොකද්ද? හදපු භාණ්ඩ ටික දෙන්නේ කාටද? දෙන්න කෙනෙක් තෝරගන්නවා. ලක්ෂය අතරින් තෝරගන්න ඕන දෙන්න 25000. ඔන්න මම ඉස්කෝලේ. මගේ ඉස්කෝලේ ඩල්ලි සේනානායක ජාතික පාසල පිටපැද්දට. හරිද? මමගේ පන්තියට යනවා. ටොපි 20ක් අරගෙන. ටොපි 20ක් අරගෙන පන්තියට යනවා. ටොපි 20ක් අරන් පන්තියට ගියාම පුතේ මම ටොපි වුණ ළමයා අත උස්සන් ඉන්න 50. අතේ ටොපි තියෙන්නේ කීයද? 20යි. කීයක් අත උස්සන් ඉන්නවද? 50යි. හැමෝටම ටොපි දෙන්න පුළුවන්ද? බෑ. මට අන්න එනවා පුතේ ප්‍රශ්නයක්. මට තෝරා ගැනීමේ ප්‍රශ්නයක් එනවා. මොකක්ද? ටොපි 20යි ළමයි 50යි. මේ ටොපි 20 දෙන්නේ කාටද කියලා තෝරගන්න සිද්ධ වෙනවා. ඔන්න ඕකට කියනවා පුතේ නමක් මොකක්ද? කා සඳහා නිපදවන වාද. ඕකට කියනවා මොකක්ද පුතේ? කා සඳහා නිපදවන වාද. ඕකට කියනවා නම මොකක්ද පුතේ කියන්නේ? කා සඳහා නිපදවන වාද. තේරුණාද? කා සඳහා නිපදවන වාද. අන්න පුතේ එහෙනම් අපේ මාතෘකාව පොඩ්ඩක් අපි පුළුල් කරලා ඉගෙන ගත්තා. සරලව ලිව්වා, නිර්වචන ලිව්වා, හේතු ලිව්වා. දැන් සංකීර්ණව ඉගෙන ගන්න.
සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනා සපුරා ගන්න යද්දී ප්‍රධාන තේරීම් තුනකට මුහුණ දෙන්න සිදු වෙනවා. ආයි කියන්න. සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගන්න යද්දී ආර්ථිකයකට තේරීම් තුනකට මුහුණ දෙන්න වෙනවා. මොකක්ද මේ තේරීම් තුන? කුමක් නිපදවනවාද කියලා තෝරගන්න. පළවෙනි මොකක්ද? කුමක් නිපදවනවාද කියලා තෝරගන්න. ඒක මේ උවමනා අතරින් ඔක්කොම කරන්න බැහැනො ටිකක් තෝරගන්න වෙනවා. දෙක, භාණ්ඩයක් හදන්න පුළුවන් ක්‍රම දෙකයි. ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය, ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. මෙන්න මේ ක්‍රම දෙකෙන් භාණ්ඩය හදන්න ක්‍රමයක් තෝරගන්න. ඒකට කිව්වා මොකක්ද? කෙසේ නිපදවන වාද. ඒකට කිව්වා මොකක්ද පුතේ? කෙසේ නිපදවන වාද. හදපු භාණ්ඩේ හැමෝටම දෙන්න මදි. දෙන්න කෙනෙක් තෝරගන්න ඕන. එහෙනම් පුතේ සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගන්න යද්දී ඕනෑම ආර්ථිකයකට ප්‍රධාන තේරීම් තුනක් කරන්න වෙනවා. මේකට ප්‍රධාන තේරීම් තුනක් කරන්න වෙනවා. කියමු පුතේ මොකක්ද? කුමක් කොතරම් නිපදවනවාද? කෙසේ නිපදවනවාද? කා සඳහා නිපදවන වාද. පුතේ මෙන්න මේ තුනට කියනවා නම්. මේවට කියනවා පුතේ නම්. මොනවද කියන නම්? මේවට කියනවා මූලික ආර්ථික ප්‍රශ්න. මොකද කියන්නේ පුතේ ඔය තුනට? මූලික ආර්ථික ප්‍රශ්න. Fundamental economic problems. Fundamental economic problems. නැත්තම් කියනවා පුතේ මූලික තේරීම්. මූලික තේරීම්. හරිද? right. අපි ලියමු පුතේ වාක්‍යය. ලියන්න. සමාජයේ සතු සම්පත් සම්භාරයේ සමාජයේ සතු සම්පත් සම්භාරයේ සමාජයේ සතු සම්පත් සම්භාරයේ සමාජයේ සතු සම්පත් සම්භාරයේ හිගකමක් පවත්නා විට හා 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 එකී සම්පත්වලට විකල්ප භාවිත ඇති විට එකී සම්පත්වලට විකල්ප භාවිත ඇති විට විකල්ප භාවිත ඇති විට ඕනෑම සමාජයකට මූලික තේරීම් තුනක් කිරීමට සිදුවේ. ඕනෑම සමාජයකට
මූලික තේරීම් 3ක් කිරීමට සිදුවේ. ඕනෑම සමාජයකට මූලික තේරීම් 3ක් කිරීමට සිදුවේ. ඕනෑම සමාජයකට මූලික තේරීම් 3ක් කිරීමට සිදුවේ. ඕනෑම සමාජයකට මූලික තේරීම් 3ක් කිරීමට සිදුවේ. හරිද? මෙන්න ආයසරයක් කියන ඔබට බලන්න පොඩ්ඩක්. සමාජයේ සතු සම්පත් සම්භාරය හිගකමක් පවත්නා විට හා එකී සම්පත්වලට විකල්ප භාවිත ඇති විට ඕනෑම සමාජයකට මූලික තේරීම් 3ක් කිරීමට සිදුවේ. තේරීමේ ප්‍රශ්නයේ විවිධ ස්වරූප වන මේවා. තේරීමේ ප්‍රශ්නයේ විවිධ ස්වරූප වන මේවා. තේරීමේ ප්‍රශ්නයේ විවිධ ස්වරූප වන මේවා. රතු බෑන ගන්න පුතේ අතට. රතු බෑන ගන්න. තේරීමේ ප්‍රශ්නයේ විවිධ ස්වරූප වන මේවා. රතු බෑනේ. මූලික ආර්ථික ප්‍රශ්න නම් වේ. මේවා මූලික ආර්ථික ප්‍රශ්න නම් වේ. තේරීමේ ප්‍රශ්නයේ විවිධ ස්වරූප වන මේවා මූලික ආර්ථික ප්‍රශ්න නම් වේ. මූලික ආර්ථික ප්‍රශ්න නම් වේ. තේරීමේ ප්‍රශ්නයේ විවිධ ස්වරූප වන මේවා මූලික ආර්ථික ප්‍රශ්න නම් වේ. මූලික ආර්ථික ප්‍රශ්න නම් වේ. එහෙනම් හිගකම නිසා ප්‍රශ්න තුනකට උත්තර හොයන්න වෙනවා. උත්තර තෝරන්න වෙනවා. මොකක්ද? කුමක් නිපදවනවද? කෙසේ නිපදවනවද? කාස 10 නිපදවන වාද. හදන්නේ මොකක්ද? හදන්නේ කොහොමද? හදලා දෙන්නේ කාටද කියලා තෝරගන්න වෙනවා. අන්නේ තේරීම් වලට කියනවා මූලික ආර්ථික ප්‍රශ්න. දැන් මේ බෝඩ් එක සම්පූර්ණයෙන් පුතාගේ පොතට දාගන්න. බෝඩ් එකේ තියෙන ඊතල දෙකේ ඉඳලා ඔක්කොම පොතට දාගන්න. රයිට්? ඊතල දෙකත් එක්ක ඔක්කොම ටික පොතට දාගන්න.
right. පැහැදිලි නෑ. පුතා පැහැදිලි මදිද? චොට මට කියන්න පැහැදිලි මදිද? පැහැදිලි මදිද? මට විනාඩියක් දෙන්න මම හදන්න. හරිද? දැන් මම මේ තුන පැහැදිලි කරලා වාක්‍ය ලියනවා. ඒකේ පළවෙනි වාක්‍ය. පළවෙනි තරවල යන්න. සීමිත සම්පත් සම්භාරයක් තුලින් සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනාවන් සියල්ල සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනාවන් සියල්ල සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනාවන් සියල්ල අසීමිත මිනිස් උවමනාවන් සියල්ල සපුරාගත නොහැකි බැවින් අසීමිත මිනිස් උවමනාවන් සියල්ල සපුරාගත නොහැකි බැවින් අසීමිත මිනිස් උවමනාවන් සියල්ල සපුරාගත නොහැකි බැවින් සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනාවන් සියල්ල සපුරාගත නොහැකි බැවින් උවමනාවන් අතරින් කුමන උවමනා තෘප්තිමත් කරනවාද උවමනා අතරින් කුමන උවමනා තෘප්තිමත් කරනවාද කුමන උවමනා තෘප්තිමත් කරනවාද කුමන උවමනා තෘප්තිමත් කරනවාද යන්න තෝරාගත යුතුයි. කුමන උවමනා තෘප්තිමත් කරනවාද යන්න තෝරාගත යුතුයි. ආය කියන්න පුතේ සීමිත සම්පත් සම්තුලින් අසීමිත මිනිස් උවමනා සියල්ල තෘප්තිමත් කළ නොහැකි බැවින් කුමන උවමනා සපුරා ගන්නවාද යන්න තෝරාගත යුතුයි. සීමිත සම්පත් තුලින් අසීමිත මිනිස් උවමනා සියල්ල තෘප්තිමත් කළ නොහැකි බැවින් කුමන උවමනා සපුරා ගන්නවාද යන්න තෝරාගත යුතු වේ. එය කුමක් කොතරම් නිපදවනවාද යන ප්‍රශ්නයෙන් සිදුවේ. 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 right. එහෙනම් පළවෙනි එක ලියුවා මොකද්ද පුතේ පළවෙනි එක ලියුවේ? පළවෙනි ප්‍රශ්නේ පැහැදිලි කරලා වාක්‍ය දෙකක් ලියුවා. මොකද්ද?
සීමිත සම්පත් තුලින් අසීමිත මිනිස් උවමනාවන් සියල්ල සපුරාගත නොහැකි බැවින් අසීමිත උවමනා අතරින් කුමන උවමනා තෘප්තිමත් කරගන්නවාද යන්න තෝරාගත යුතුයි. එය කුමක් නිපදවනවාද යන ප්‍රශ්නය අදහසයි. යස්සෙන් කියවේ. දෙවෙනි ක්‍රියාන්තේ රූලක් කරලා තව තරුවක් දාන්න. අපි මේක පැහැදිලි කරමු. රූලක් කරලා තව තරුවක් දාමු. දෙයන්තේ භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ශිල්ප ක්‍රම දෙකක් වේ. 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 ශ්‍රමිකයන් යොදා ගනිමින් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ශිල්ප ක්‍රම දෙකක් වේ. ශ්‍රමිකයන් යොදා ගනිමින් නිපදවීම ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රම. භාණ්ඩයක් නිපදවිය හැකි ශිල්ප ක්‍රම දෙකක් වේ. ශ්‍රමිකයන් යොදා ගනිමින් නිපදවීම ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. ශ්‍රමිකයන් යොදා ගනිමින් නිපදවීම ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් නිපදවීම ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් නිපදවීම ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් නිපදවීම ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. මොකද ලිව්වේ පුතේ? ශ්‍රමිකයන් යොදා ගනිමින් නිපදවීම ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමයයි. යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් නිපදවීම ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමයයි. ශ්‍රමිකයන් යොදා ගනිමින් නිපදවීම ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමයයි. යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් නිපදවීම ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමයයි. හරිද? right. හොඳයි. මෙම ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට තෝරා ගන්නවාද? මෙම ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට නිපදවා ගන්නවාද? මෙම ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට නිපදවා ගන්නවාද? මෙම ක්‍රම දෙකෙන්
කුමන ක්‍රමයකට නිපදවනවාද? මෙම ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට නිපදවනවාද? යන්න තෝරා ගැනීම. මෙම ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට නිපදවනවාද යන්න තෝරා ගැනීම. කෙසේ නිපදවනවාද යන ප්‍රශ්නයෙන් සිදුවේ. මෙම ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට නිපදවනවාද යන්න තෝරා ගැනීම. කෙසේ නිපදවනවාද යන ප්‍රශ්නයෙන් සිදුවේ. කෙසේ නිපදවනවාද යන ප්‍රශ්නයෙන් සිදුවේ. මෙම ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට නිපදවනවාද යන්න තෝරා ගැනීම. කෙසේ නිපදවනවාද යන ප්‍රශ්නයෙන් අදහස්. මේ දෙකෙන් මොන ක්‍රමයකටද හදන්නේ? තෝරගන්න. ඒකට කියනවා කෙසේ නිපදවන වාද. දැන් තරු දෙකක් දාලා දෙකක් පැහැදිලි කරනවා. තව එකක් තියෙනවා. අන්තිමේ තරු දාන්න පුතේ. තරු දාන්න. මොකද පුතේ තුන්වෙනි එකෙන් කියන්නේ? මෙන්න මේක කියනවා. හදාගත්ත භාණ්ඩ ටික සමාජයේ හැමෝටම දෙන්න ප්‍රමාණවත් නැහැ. හදාගත්ත භාණ්ඩ ටික සමාජයේ හැමෝගේම උවමනාවන් ඉෂ්ට කරන්න දෙන්න ප්‍රමාණවත් නැහැ. චුට්ටක් ලියා ගන්න එහෙම බැරිනොත් පුතේ පොඩ්ඩක් ඉන්න. පන්ති ඉවර වුණාට පස්සේ ආයි වාක්‍ය කියන්නම්. හොඳේ. චුට්ටක් ඉන්න පන්ති ඉවර වුණාට පස්සේ ආයි කියන්නම්. මෙන්න නිපදවාගත්ත සීමිත භාණ්ඩ ටික සමාජයේ හැමෝගෙම උවමනාවන් ඉෂ්ට කරන්න දෙන්න ප්‍රමාණවත් නැහැ. අන්න ප්‍රශ්නයක් මතුවෙනවා මොකක්ද? හදපු භාණ්ඩ ටික දෙන්නේ කාටද? හදපු භාණ්ඩ ටික දෙන්නේ කාටද? අන්තිමට ලියුවේ මොකද්ද පුතේ? මෙම ශිල්ප ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට නිපදවනවාද යන්න තෝරා ගැනීම. කෙසේ නිපදවනවාද යන ප්‍රශ්නයයි. මෙම ශිල්ප ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට නිපදවනවාද යන්න තෝරා ගැනීම. කෙසේ නිපදවනවාද යන ප්‍රශ්නයයි. දැන් අපි තුන්වෙනි එක පැහැදිලි කරන්න යන්නේ. කියන්න ඕන මෙන්න මේක. මොකක්ද? මොකද කියන්න ඕන? සීමිත සම්පත් වලින් නිපදවාගත් සීමිත භාණ්ඩ ප්‍රමාණය සමාජයේ සියලු දෙනාට ලබා දීමට ප්‍රමාණවත් නොවේ. මොකද කියන්නේ? සීමිත සම්පත් වලින් නිපදවාගත් සීමිත භාණ්ඩ ප්‍රමාණය සමාජයේ සියලු දෙනාට ලබා දීමට ප්‍රමාණවත් නොවේ. හැමෝටම දෙන්න මදි. හරිද? ඒ නිසා පුතේ නිපදවාගත් භාණ්ඩ ටික දෙන්න සමාජයේ පිරිසක් තෝරගන්න. හදපු එක හැමෝටම දෙන්න මදි. හදපු භාණ්ඩ ටික දෙන්න සමාජයේ කොටසක් තෝරගන්න. අන්න ඒකට කියනවා පුතේ නම කා සඳහා නිපදවන වාද. රයිට් දැන් පුතරුවක් දාලා සීමිත සම්පත් වලින් 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 නිපදවාගත් සීමිත භාණ්ඩ ප්‍රමාණය 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 සමාජයේ සියලු දෙනාටම සීමිත සම්පත් වලින් නිපදවාගත් සීමිත භාණ්ඩ ප්‍රමාණය සමාජයේ සියලු දෙනාටම ලබා දීමට ප්‍රමාණවත් නොවේ. සීමිත සම්පත් වලින් නිපදවාගත් සීමිත භාණ්ඩ ප්‍රමාණය
සමාජයේ සියලු දෙනාට ලබා දීමට ප්‍රමාණවත් නොවේ. හැමෝටම දෙන්න මදි. සමාජයේ සියලු දෙනාටම ලබා දීමට ප්‍රමාණවත් නොවේ. සමාජයේ සියලු දෙනාටම ලබා දීමට ප්‍රමාණවත් නොවේ. සීමිත භාණ්ඩ ලබා අය ගැන අපිට මොකක්ද? නිපදවාගත් සීමිත භාණ්ඩ ප්‍රමාණය සමාජයේ සියලු දෙනාටම ලබා දීමට ප්‍රමාණවත් නොවේ. නිපදවාගත් සීමිත භාණ්ඩ ප්‍රමාණය සමාජයේ සියලු දෙනාටම ලබා දීමට ප්‍රමාණවත් නොවේ. හරිද? සීමිත භාණ්ඩ සමාජයේ සීමිත භාණ්ඩ සමාජයේ සීමිත භාණ්ඩ සමාජයේ සීමිත භාණ්ඩ සමාජයේ කවුරුන් හට ලබා දෙනවාද? 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 යන්න තෝරාගත යුතු වේ. සීමිත භාණ්ඩ සමාජයේ කවුරුන් හට ලබා දෙනවාද? යන්න තෝරාගත යුතු වේ. සීමිත භාණ්ඩ සමාජයේ කවුරුන් හට ලබා දෙනවාද? යන්න තෝරාගත යුතු වේ. තෝරාගත යුතුයි. කා සඳහා නිපදවනවාද යන ප්‍රශ්නයේ අදහසය. කා සඳහා නිපදවනවාද යන ප්‍රශ්නයේ අදහසය. කා සඳහා නිපදවනවාද යන ප්‍රශ්නයේ අදහස එයයි. කා සඳහා නිපදවනවාද යන ප්‍රශ්නයේ අදහස එයයි. කා සඳහා නිපදවනවාද යන ප්‍රශ්නයේ අදහස එයයි. මොකද ලියුවේ? සීමිත භාණ්ඩ සමාජයේ කවුරුන් හට ලබා දෙනවාද යන්න තෝරාගත යුතුය. සීමිත භාණ්ඩ සමාජයේ කවුරුන් හට ලබා දෙනවාද යන්න තෝරාගත යුතුය. කා සඳහා නිපදවනවාද යන ප්‍රශ්නයේ අදහස එයයි. සීමිත භාණ්ඩ සමාජයේ කවුරුන් හට ලබා දෙනවාද යන්න තෝරාගත යුතුය. කා සඳහා නිපදවනවාද යන ප්‍රශ්නයේ අදහස එයයි. ඔන්න වාක්‍ය තුනක් ලියුවා. වාක්‍ය තුනක් ලියුවා ප්‍රශ්න තුනට. වාක්‍ය තුනක් ලියුවා ප්‍රශ්න තුනට. පුතේ දැනුයන්න කියන්නේ ආර්ථික විද්‍යාව තුල වෙන්නේ මෙන්න මේක. දැනුයන්න කියන්නේ ආර්ථික විද්‍යාව තුල වෙන්නේ මෙන්න මේ දේ පුතේ. මොකක්ද? රටක සම්පත් සීමිතයි, උවමනා අසීමිතයි. සීමිත සම්පත් ඩිංගකින් අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගැනීමට යාමේදී ප්‍රශ්න තුනක් මතුවේ. කුමක්ද නිපදවන්නේ? කෙසේද නිපදවන්නේ? කා සඳහාද නිපදවන්නේ? අන්නේ ප්‍රශ්න තුනට ප්‍රශස්ත විසඳුම් තෝරලා දෙන එක තමයි පුතේ ආර්ථික විද්‍යා විෂයේදී සිද්ධ වෙන්නේ. ඔන්න ඕක කියන්න තමයි මෙච්චර වෙලා ඉන්නේ. මොකක්ද? රටක සීමිත සම්පත් සම්භාරය තුලින් අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගැනීමට යද්දී සීමිත සම්පත් සම්භාරය තුලින් අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගැනීමට යද්දී ප්‍රධාන ප්‍රශ්න තුනක් තේරීම් තුනක් ඇති වෙනවා. මොකද්ද? කුමක් කොතරම් නිපදවනවාද? කෙසේ නිපදවනවාද? කා සඳහා නිපදවනවාද?
මෙන්න මේ ප්‍රශ්න තුනට නිවැරදි විසඳුම් තෝරලා දෙන්න හැදිච්ච විෂය තමයි පුතේ ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාවෙන් කරන්න පුතේ මෙන්න මේ ප්‍රශ්න තුනට විසඳුම් තෝරලා දෙනවා. අපි රටට කියනවා පුතේ මෙන්න මේ උවමනා අතරින් නිපදවන්න ටික තෝරලා දෙන්න. තෝරලා දෙන්න. ඊට පස්සේ භාණ්ඩ හදන්න නිවැරදි ශිල්ප ක්‍රම තෝරලා දෙන්න. මේ භාණ්ඩ ශ්‍රමිකයෝ දාලා හදන්න, මේ භාණ්ඩ මිනිත්තු යන්ත්‍ර දාලා හදන්න. නිෂ්පාදන ශිල්ප ක්‍රම තෝරලා දෙන්න. ඊට පස්සේ පුතේ අපි මේ හදපු භාණ්ඩ ඩිංග සමාජයේ අතර බෙදන හැටි තෝරලා බෙදන්න ක්‍රමයක් තෝරලා දෙන්න. එහෙනම් මෙන්න මොකක්ද? ආර්ථික විද්‍යාව තුල වෙන්නේ පුතේ මෙන්න මේ ප්‍රශ්න තුනට විසඳුම් හොයන්න. මොකද්ද ප්‍රශ්න තුන? අපි ආර්ථික විද්‍යාව ඇතුලේ ඉගෙන ගන්න. ආර්ථික විද්‍යාඥයෝ කරන්නේ මෙන්න මේක. මොකද්ද? සීමිත සම්පත් අසීමිත මිනිසුන්. සම්පත් හිගයි. සම්පත් හිගකම හේතුවෙන් පැන නගින මෙන්න මේ ප්‍රශ්න තුනට ප්‍රශස්ත විසඳුම් තෝරලා දෙන එක තමයි පුතේ ආර්ථික විද්‍යාවේ කරන්නේ. නිපදවන්න භාණ්ඩ ටිකක් තෝරලා දෙන්න. නිපදවන්න ක්‍රම තෝරලා දෙන්න. හදපු භාණ්ඩ ටික බෙදන්න ක්‍රම තෝරලා දෙනවා. ආර්ථික විද්‍යාව තුල වෙන්නේ පුතේ මෙන්න මේ ප්‍රශ්න තුනට ප්‍රශස්ත විසඳුම් තෝරලා දෙන එක. හරිද? right. රුල කරලා යන්න. ආර්ථික විද්‍යාව තුල සිදුවන්නේ 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 හිගකම හේතුවෙන් පැන නගින යටින් ලියනවා පුතේ ආර්ථික විද්‍යාව තුල සිදුවන්නේ හිගකම හේතුවෙන් පැන නගින 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 මෙම මූලික ආර්ථික ප්‍රශ්න සඳහා හිගකම හේතුවෙන් පැන නගින මෙම මූලික ආර්ථික ප්‍රශ්න සඳහා හිගකම හේතුවෙන් පැන නගින මෙම මූලික ආර්ථික ප්‍රශ්න සඳහා හිගකම හේතුවෙන් පැන නගින මෙම මූලික ආර්ථික ප්‍රශ්න සඳහා විසඳුම් තෝරා දීමයි. හිගකම හේතුවෙන් පැන නගින මෙම මූලික ආර්ථික ප්‍රශ්න සඳහා විසඳුම් තෝරා දීමයි. විසඳුම් තෝරා දීමයි. හිගකම හේතුවෙන් පැන නගින මෙම මූලික ආර්ථික ප්‍රශ්න සඳහා විසඳුම් තෝරා දීමයි. විසඳුම් තෝරා දීමයි. ආර්ථික විද්‍යාවෙන් සිදුවන්නේ හිගකම හේතුවෙන් පැන නගින මෙම මූලික ආර්ථික ප්‍රශ්න සඳහා විසඳුම් තෝරා දීමයි. එහෙනම් අපි කරන්නේ මෙන්න මේක පුතේ.
නිපදවන්න භාණ්ඩ ටිකක් තෝරලා දෙන්න. නිපදවන්න භාණ්ඩ ටිකක් තෝරලා දෙන්න. 2 භාණ්ඩේ හදන්න ක්‍රමයක් තෝරලා දෙන්න. 3 වෙනි එක හදපු භාණ්ඩේ දෙන්න කෙනෙක් තෝරලා දෙන්න. ඒ නිසා පුතේ ආර්ථික විද්‍යාවට නමක් කියනවා. ඒ නිසා ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාව. Choice of the science. Choice of the science. SCIENC. ලෙස හඳුන්වයි. ඔන්න පුතේ කියන කතාව. එහෙනම් මොකද්ද කියන්නේ? මේ ආර්ථික විද්‍යාව පුරා සිදුවෙන්නේ ප්‍රශ්න තුනකට උත්තර තෝරලා දෙන එකනේ. ආර්ථික විද්‍යාව පුරා සිදුවෙන්නේ ප්‍රශ්න තුනකට උත්තර තෝරලා දෙන එක. කුමක්ද නිපදවන්නේ තෝරලා දෙන්න. කෙසේද නිපදවන්නේ තෝරලා දෙන්න. කාටද දෙන්නේ තෝරලා දෙන්න. ඒ නිසා කියනවා ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාව. Choice of science ලෙස හැඳින්වේ. Right? Choice of science ලෙස හැඳින්වේ. Right? යන්තියටින් මෙන්න මේ වාක්‍ය එහෙම ලියන්න. එනිසා ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක් choice of the science ලෙස හැඳින්වේ. ලියන්න තේ බොඩේ වල ලියන්න තමයි. එනිසා ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක්. එනිසා ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක්. තේරීම පිළිබඳ විද්‍යාවක්. ඉංග්‍රීසියෙන් ලියන්න. Choice of the science. Choice of the science. තේරීම පිළිබඳ විද්‍යාවක්. Choice of the science. ලෙස හඳුන්වයි. තේරීම පිළිබඳ විද්‍යාවක්. Choice of the science ලෙස හඳුන්වයි. තේරීම පිළිබඳ විද්‍යාවක්. Choice of the science ලෙස හඳුන්වයි. එනිසා ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක්. Choice of the science ලෙස හඳුන්වයි. එනිසා ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක්. Choice of the science ලෙස හඳුන්වයි. යම් පුතේ දැන් පාස් පේපර් වලට ගන්න පුතාගේ ටියුට් එක මේ නිබන්ධන නැත්තම් වරාම කරාකල ලබන ගන්න WhatsApp පණිවිඩය වන්න ටියුට් එක ගන්න පෙල්ලන්න 46 වෙනි පිටුවට ටියුට් එක ගන්න පෙල්ලන්න 46 වෙනි පිටුවට කරමු පාස් පේපර්. අපි යන්නේ ලංකාවේ තියෙන තරඟකාරීම විභාගෙට. දවස් 2ක් උගන්වන්නේ ඒකයි. දැන්ටමත් සිලබස් එක කොට පහුවෙලා තියෙන්නේ. හරිද? පැයක් කමාරක් ඉගෙනගෙන නම් මදි පුතේ නිකන් බොරු වැඩ කරලා හරියන්නේ. ගන්න ටියුට් එක පෙල්ලන්න 46 වෙනි පිටුවට. රිවිෂන් ටියුට් එක නෙමෙයි පුතේ නිකන් ටියුට් එක. පෙල්ලන්න 46 වෙනි පිටුවට. sorry 46 වෙනි පිටුවට පෙල්ලන්න. ටියුට් අඩුවයි මුතම දුරකථනයක් අරපුවා කරා විස්තර කියන්න. මම ඒක දානවා පුතේ. පුතාට ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. right. පොඩි අවුලක් තියෙනවා ස්ක්‍රීන් එකේ. ගමන චුට්ටක් හරවලා බලන්නකෝ. ඔන්න ප්‍රශ්න 4. ප්‍රශ්න 4යි විනාඩි 5යි. කරමු.
පාස් පේපර් 4ක් තියෙනවා කරමු. පළවෙනි ටියුට් එකේ 46 වෙනි පිටුව. පළවෙනි ටියුට් එක 46 වෙනි පිටුව. වටිනා ප්‍රශ්න 4ක් තියෙනවා. පුතාට මම ස්ක්‍රීන් එක ෂෙයා කරා. ඔව් මට පේන දරුවෝ දැනටත් උත්තර දෙලියාගෙන යනවා. හොඳයි. ඔන්න පුතේ විභාගේ ඇති දෙයක් නැහැ. දැන් ඔබ බලන්න ටියුෂන් ගුරුවරු ලියුම් ගහනවා Facebook එකේ පෝස්ට් දානවා දෙනියා අකුරස්වරෝක. හැබැයි කිසිම ගුරුවරයෙක් ප්‍රතිඵල දාන්නේ. ප්‍රතිඵල දාන්නේ නැත්නම් පුතේ ප්‍රතිඵල නැහැ ඒ අය. පැහැදිලිද? ළමයිගේ රූපයක් දාලා ඇඩ් කරන්නේ. ඇයි? ප්‍රතිඵල නැහැ යෝධයෝගා. හරිද? හොඳම ප්‍රතිඵල විහිකලේ අපි. විශිෂ්ට ප්‍රතිඵල. right. ඒ ප්‍රතිඵලයේ රහස් තමයි මෙන්න මේවා. උගන්නනු එවලෙම පාස් පේපර් කරනවා. වැඩි කාලයක් අපි යොදවනවා. හොඳයි. දරුවෝ දිගටම මැසේජ් කරනවා හොඳයි. හතරම කරන්න පුතේ. හොඳ දරුවෝ ටිකක් මේ සැරේ ඉන්නේ. දිගටම නිවැරදි උත්තරේ වනවා. සතුටුයි. හොඳයි. right. සාකච්ඡා කරමු පුතේ. සාකච්ඡා කරමු. හොඳයි. හොඳ දරුවෝ ටිකක් ඉන්නේ. ඔව් ස්ක්‍රීන් එකෙත් ඇඳලා තියෙනවා. right. හොඳයි. සාකච්ඡා කරමු. ඇති. පළවෙනි ප්‍රශ්නය. දැන් හරි ගියොත් ටිස් ගාලා දැවා ලොකු හරි දාන්නේ. හරිද? right. පළවෙනි ප්‍රශ්නය අහනවා ආර්ථික විද්‍යාවෙන් හදාරනුයේ ආර්ථික විද්‍යාවෙන් හදාරනුයේ උත්තರಾಂಕ 3 සම්පත්තිකකම හා තෝරා ගැනීම පිළිබඳවය. උත්තರಾಂಕ 3 සම්පත්තිකකම හා තෝරා ගැනීම පිළිබඳවය. එහෙනම් හිගකම 3 නිසා ප්‍රශ්න 3ක් මතුවෙනවා. ඒ ප්‍රශ්න 3 පිළිබඳ තෝරගන්න එක තමයි ආර්ථික විද්‍යාව කරන්නේ. පළවෙනි එක උත්තරය උත්තರಾಂಕ 3 සම්පත්තිකකම හා තෝරා ගැනීම පිළිබඳවය. හරිද? right. එහෙනම් උත්තರಾಂಕ 1ට උත්තರಾಂಕ 3 හරියන් ලොකු හරි දාන්න දිග හරි ඔන්ලයින් ඉගෙනගෙන හරියනවා කියන්නේ පුතා දක්ෂේ. ඔන්ලයින් ඉගෙනගෙනත් මේවා යමක් ඔළුවට වැටෙලානේ. පුතේ තියරි මේ පන්ති පටන් ගත්ත දවසක මේවා කියලා දෙනවායි ටික ටික හොඳේ. ඔන්ලයින් උගන්වනවා කියලා අතාරින්නේ නැහැ. අතිරේක පන්ති දාලා මේවා කියලා දෙනවා. හොඳට මතක තියාගන්න ඒවා. ඊට පස්සේ 2
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී සෑම සමාජයක්ම තෝරා ගැනීමට ප්‍රශ්නයකට මුහුණ දෙයයි අප කියන්නේ. පුතේ තෝරා ගැනීමේ ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ හේතු දෙකක් නිසා. තෝරා ගැනීමේ ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ හේතු දෙකක් නිසා. මොකක්ද හේතු දෙක? සම්පත් හිගවීමත් විකල්ප ප්‍රයෝජන පැවතීමත් නිසා. අපි මුලදිම කිව්වනේ තෝරා ගැනීමේ ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ හේතු දෙකක් නිසා. මොකද්ද පුතේ හේතු දෙක? සම්පත් හිගවීමත් ඒවාට විකල්ප ප්‍රයෝජන පැවතීමත් නිසා. මොකද්ද පුතේ හේතු දෙක? සම්පත් හිගවීමත් ඒවාට විකල්ප ප්‍රයෝජන පැවතීමත් නිසා. අන්න. එහෙනම් පුතේ තෝරා ගැනීමේ ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ හේතු දෙකක් නිසා. මොකක්ද? සම්පත් හිගවීමත් විකල්ප ප්‍රයෝජන පැවතීමත් නිසා. ඕක කියවෙන්නේ කොහෙද? සම්පත් හිගවීම සම්පත්වල විකල්ප ප්‍රයෝජන කියන වචන දෙක කියවෙන්නේ කොහෙද බලන්නකෝ. මොන උත්තරේද පුතේ? උත්තරාංක 3 බලන්න. මිනිස් අවස්ථාවේ සම්පත් හිගවීම විකල්ප වලින් භාවිතා කළ හැකි වීම. ඉරියන්දින පුතේ හිගවීම විකල්ප කියන වචන දෙක. හිගවීම විකල්ප. එහෙනම් තෝරා ගැනීමේ ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ හේතු දෙකක් නිසා. මොකද්ද හේතු දෙක? හිගවීම සහ විකල්ප පැවතීම. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය උත්තරාංක 3. දෙවෙනි ප්‍රශ්නේ උත්තරය උත්තරාංක 3. right. තුන්වෙනි ප්‍රශ්නේ. සම්පත් හිගකම නිසා උත්තරාංක 4 පුතේ පවත්නා සම්පත්වල විකල්ප භාවිතා තුරින් තේරීම් කිරීමට සෑම සමාජයකටම සිදු. 3ට උත්තරාංක 4. පවත්නා සම්පත්වල විකල්ප අයුරින් තේරීම් කිරීමට සෑම සමාජයකටම සිදු. 3ට උත්තරාංක 4. 3ට උත්තරාංක 4. 3ට උත්තරාංක 4. දෙකට පහ වැරදි පුතේ. දරුවෝ එකන දෙවෙනි ප්‍රශ්නේ පහ වැරදි. උත්තරාංක 2ට 3 හිගවීමයි විකල්ප කියන වචන දෙක කියවෙන්න ඕන. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරාංක 4 පවත්නා සම්පත්වල විකල්ප භාවිතා තුරින් තේරීම් කිරීමට සෑම සමාජයකටම සිදුවේ. හැම සමාජයකටම පුතේ සම්පත් හිගයි විකල්ප අතරින් එකක් තෝරගන්න සිද්ධ වෙනවා. අවසාන ප්‍රශ්නේ හිගකම පිළිබඳ ප්‍රශ්නය. උත්තර දාමු බලන්න දරුවෝ. උත්තරාංක ප්‍රශ්නය අංක 4 උත්තරාංක කීයද? 5. බොහොම හොඳයි. උත්තරාංක 5. පවතුනේ සම්පත් සීමා සහිත බැවින්. බොහොම හොඳයි. පවතුනේ සම්පත් සීමා සහිත බැවින්. හරිද? right. දැන් පුතේ පන්තිය ඉවර වුණා කියලා ලොග් අවුට් වෙලා දුවන්නේ. Tamanට තියෙන ප්‍රශ්න ලියා ගන්න බැරි වෙච්ච තැන් ඒවා අහන්න වෙලා. දැන් මම මේක පුතේ පුතාට මයික් ඔන් කරන්න පුළුවන් විදියට හදනවා.